හරි. අපි කතා කරා වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන ගිණුම් වල හැසිරීම රටාව. වැඩි වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් මොකද වෙන්නේ? හරි. දැන් අපි යන්නේ ක්‍රියාකාරකමක් ඇසුරෙන් මේක ප්‍රායෝගිකව ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්න. ඒ සඳහා මම 10 වසර පෙළ පොතේ පිටුව 75 මේකේ තියෙන ක්‍රියාකාරකම් එකතු කරගන්නවා. එතකොට මේ ක්‍රියාකාරකම හරහා අපි අවබෝධ කරගන්න යන්නේ කොහොමද ගිණුමක් අපි හඳුනාගන්නේ මොන જાතියට අයත් ගිණුමක්ද මේක? ඒ වගේම මේකේ වැඩිවීම අඩුවීම හරද බැරද වෙන්නේ කියන දේ. හරි. පළවෙනි ගිණුම් 10ක් දීලා තියෙනවා. පළවෙනි ගිණුම තමයි ගොඩනැගිලි ගිණුම. හරි. ගොඩනැගිලි කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තාම ව්‍යාපාරයට වත්කමක්නේ. හරි. එතකොට වත්කම් ගිණුමක වැඩිවීම කොහොමද අඩුවීම කොහොමද? ඕක තමයි අපිට හිතන්න තියෙන්නේ. මුලින්ම දීලා තියෙන ගිණුම් කරන මූලිකාංග පහෙන් මොකේටද අයිති වෙන්නේ කියලා හඳුනගන්න. ඒ අයිති වෙන්නේ මොකක්ද කියන දේ මත අර මන් දුන්නු සාරාංශය හෝ ඔයගොල්ලෝ පිළියෙල කරගත්ත කිසියම් උපක්‍රමයක් හරහා ඒක වැඩි අඩුවීම කොහොමද බලපාන්නේ කියන දේ ගැන අවබෝධ කරගන්න. මේක මේ දිත්ත සටහනට යන්න ඉස්සෙල්ලා කරන එක ඉතාමත් හොඳයි. හරි. ගොඩනැගිලි ගිණුම ගත්තම වත්කම් ගිණුමක් එහෙනම් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. බැංකු ණය ගිණුම මොන ස්වරූපයේ ගිණුමක්ද? මෙහෙම හිතන්න. බැංකු ණය කියන්නේ අපි ගෙවන්න බැඳෙන දෙයක්. අපිට වගකීමක් තියෙනවා ඒ ණය ගෙවන්න. ඉතින් වගකීම් ගිණුමක් මේක. වගකීමක වැඩිවීම බැර අඩුවීම හර. තේරුණා? ඊට පස්සේ විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම කියන්නේ අපිට ආදායම් ස්වරූපයේ ගිණුමක්නේ. ඇයි? අපි භාණ්ඩ විකුණපුවාම ලැබෙන සල්ලි. ලැබෙන ආදායම තමයි සල්ලි නෙවෙයි භාණ්ඩ විකිණීම නිසා ඒ ලැබෙන ආදායම තමයි අපි මේ විකුණුම් ගිණුමේ සටහන් කරන්නේ. කොහොමද මේක ආදායම සල්ලි මේ ප්‍රශ්න අපි ඉස්සරහට කතා කරමු. විකුණුම් ගිණුම කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. විකුණුමක් කරනවා කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. ඉතින් ආදායමක වැඩිවීම බැර අඩුවීම හර. විදුලි ගාස්තු ගිණුම. විදුලි ගාස්තු ගිණුම කියන්නේ වියදම් ස්වරූපයේ ගිණුමක් නෙයි. ව්‍යාපාරයේ විදුලි ගාස්තු වියදම දරනවා නේ. ඉතින් විදුලිය කියන්නේ වියදමක්. වියදමක වැඩිවීම අපි කතා කරා වත්කමක වැඩිවීමට සමානයි. ඒයි වියදම් හා වත්කම් දෙකම වැඩිවීම හර. යනු වියදමක වැඩිවීම හර අඩුවීම බැර. ඊට පස්සේ ලැබූ පොලී ගිණුම. ලැබූ පොලී ගිණුම කියන්නේ අපිට ආදායමක්. මොකද අපිට ලැබිච්ච දෙයක් පොලිය විදිහට. ඒ පොලිය විදිහට අපිට දේවල් ලැබෙන්නේ අපි කොයි හරි ආයෝජනය කරලා ඇති. ඒ ආයෝජනයට අදාළව ලැබෙන ආදායම තමයි අපි මේ පොලී ආදායම කියලා හඳුනගන්නේ. හරිනේ. ඉතින් ඒක ආදායම් ස්වරූපයේ ගිණුමක්. ඒ නිසා වැඩිවීම බැර අඩුවීම හර. මෝටර රථ ගිණුම වත්කම් ව්‍යාපාරයට මෝටර රථය කියන්නේ වත්කමක්. ඉතින් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර යන ආදී වශයෙන් සටහන් වෙන්න ඕනේ. ගැනුම් ගිණුම. මේ විකුණුම් වල අනිත් පැත්ත. මේ විකුණුම් එක්ක පැරලල් යන්නේ මේ ගැනුම් ගිණුම. ඇයි? අපි විකුණද්දී අපිට ආදායමක් ඒක ගැනුම් කරනවා කියන්නේ ඒක අපිට වියදමක්. ඒ විකුණුම සිද්ධ කරන්න අවශ්‍ය භාණ්ඩ ගැනීමක් නේ ගැනුම් කියන්නේ අපි. එතකොට මේ භාණ්ඩ ගද්දී අපිට වියදමක් දරන්න වෙනවා. ඒ නිසා මේක වියදම් ස්වරූපයේ ගිණුමක් ගැනුම් කියන්නේ. ඒ නිසා වියදමක වැඩිවීම හර අඩුවීම බැර. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාරික යොදන සල්ලි. ඒ කියන්නේ මේක හිමිකමට අයත් ගිණුමක්. නැත්නම් හිමිකම් ස්වරූපයේ ගිණුමක්. හරි? එහෙනම් හිමිකමක වැඩිවීම ගත්තාම බැර පැත්තේ හිමිකමක වැඩිවීම සටහන් කරන්නේ අඩුවීම හර පැත්තේ. ගැනිලි ගිණුම. ගැනිලි ගිණුම කියන්නේ මොකක්ද? අයිතිකරු ව්‍යාපාරයෙන් භාණ්ඩ හෝ මුදල් ගන්න එක. හරි? ඉතින් මේ ගැනිලි කියන්නේ මෙහෙම හිතන්නකෝ. හරියට අයිතිකරු දාපු දේවල් අයිතිකරු ගන්නවා. අයිතිකරු සල්ලි විදිහට අපි සල්ලි කියලා හිතමුකෝ. අයිතිකරු ව්‍යාපාරයට සල්ලි දැම්මනම් ඒක ප්‍රාග්ධනයනේ. ආයේ සල්ලි ගන්නවා කියන්නේ ගැනිලි කියලා මතක තියාගන්න. හොඳම විදිය තමයි ඒක. හරි? එතකොට මේ ගැනිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. එතකොට ප්‍රාග්ධනයක සාමාන්‍ය ශේෂය ගත්තාම ප්‍රාග්ධනයේ වැඩිවීම බැරනේ. එතකොට මේ ගැනිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. ඒ නිසා අපි ප්‍රාග්ධන ගිණුමේම මේ අඩුවීම සටහන් කරන්නේ නැහැ. ඒ අඩුවීම සටහන් කරන්න අපි වෙනම ගිණුමක් පවත්වාගෙන යනවා. ඒක තමයි අපි මේ ගැනිලි කියලා හඳුන්වන්නේ. ඒ ගැනිලි ගිණුම හිමිකම් ස්වරූපයේ ගිණුමක්. මොකද ඒක අර ප්‍රාග්ධනයත් එක්ක ලින්ක් වෙලා යන ගිණුමක් නිසා. ඉතින් ගැනිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා කියන්නේ ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕනේ නේ. ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕනේ. ඒ හර කරන එක ප්‍රාග්ධන ගිණුමේ හර කරන්නේ නැතුව වෙනම තැනක ගිහිල්ලා අපි ගැනිලි කියලා නම් කරලා හර කරන එකයි කරන්නේ. මේක අර එකම තැනක කරපුවාම
ක්ලියර් එකක් නෑනේ ගනුදෙනුවේ නේද? අන්න ඒ නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ණය ගැති ගිණුම. ණය ගැති ගිණුම කියන්නේ අපිට කාගෙන් හරි සල්ලි ලැබෙන්න ඕනි නම් එයා අපිට ණය ගැතියි. අපිට ගැතිකම් කරනවා වගේ අදහසක්. හරි. ඉතින් අපිට ලැබිය යුතු දේවල් කියන්නේ එක වත්කමක් නේ. අර ගිණුම් කරන සමීකරණයත් අපි වත්කම් යටතේ ලියුවා. ණය ගැතියෝ කියලා. හරි එහෙනම් වත්කම්ක වැඩිවීම හර අඩුවීම බැල. මේ ක්‍රියාකාරකම් ටිකක් ප්‍රැක්ටිස් කරන්න මුලදීම ටිකක් අමාරු වෙයි. මේක ටිකක් ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට ක්‍රමයේ අහු වෙයි. මේ ක්‍රමයේ අහු කරගන්න අනිවාර්යයෙන්ම මේක මේ ditth සටහන් න්‍යායට මාරම තල්ලුවක්. කලින් ක්‍රියාකාරකම් හිතේ අපි කතා කරා. ගිණුමක් දුන්නාම ඒ ගිණුම් වර්ගය හඳුනගෙන ඒක වැඩි වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් මොකද වෙන්නේ කියන දේ ගැන අපි ඉගෙන ගත්තා. අපි අදහසක් ගත්තා. හරි. දැන් අපි කරන්න යන්නේ ඊටත් වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද අපිට ගනුදෙනුවක් දුන්නාම ඒක මෙන්න මේ ditth සටහන් ක්‍රමය අනුව ගිණුම් වලට දාගෙන වැඩේ කරගන්නේ කියලා. හරි. මම ඒ සඳහා තෝරගන්නවා ක්‍රියාකාරකම් අංක 2. හරි. මේ ක්‍රියාකාරකම් හරහාම මොකද ඒක කියලා දෙන්න මට ලේසි. පිටු අංක 75 තියෙන ක්‍රියාකාරකම් අංක 2. ඒක කියනවා පහත දක්වා ඇත්තේ ව්‍යාපාරයක අපි ගමු 2020 කියලා. 2020 මාර්තු මාසය තුල සිදු වූ ගනුදෙනුය. එතකොට මාර්තු මාසය තුලදී විච්ච ගනුදෙනු කිහිපයක් දීලා තියෙනවා. එමෙ එක් එක් ගනුදෙනු සඳහා ditth සටහන් ලියා දක්වන්න. අපෙන් අහන්නේ ditth සටහන. තාම ඔයගොල්ලන්ට ditth සටහන කියන්නේ මොකක්ද කියන හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මම ඒ නිසා කෙලින්ම ditth සටහනට යන්නේ නැතුව ගිණුම් ආශ්‍රයෙන් මම මේක කරන්න. හරිනේ? හරි. මම එකින් එක ගන්නම්. ගනුදෙනු 10ක් තියෙනවා අපිට. මාර්තු 1 ඉඳලා මාර්තු 10 වෙනකන් සිද්ධ වෙච්ච මේ ටික තමයි අපිට ditth සටහන් ගත කරන්න තියෙන්නේ. හරි. පළවෙනි ගනුදෙනුව. මාර්තු 1 වෙනිදා අයිතිකරු රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යෙදවීම. හරි. මේකේ බලපෑම හිතන්න අර හරියට අපි ගිණුම් කරන මූලික ගිණුම් කරන සමීකරණ යටතේ හිතුවා වගේ අයිතිකරු ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යෙදුවාම ව්‍යාපාරයේ පැත්තෙන් මොකද වෙන්නේ? එකක් තමයි ව්‍යාපාරය ඇතුළට මුදල් එනවානේ. ප්‍රාග්ධනයේ විදිහට ව්‍යාපාරයට මුදල් එනවා. මේ නිසා මුදල් කියන වත්කම් වැඩි වෙන්න ඕනි. ඒක තමයි පළවෙනි බලපෑම. දෙවෙනි බලපෑම තමයි අයිතිකරුට ව්‍යාපාරයේ කෙරෙහි තියෙන අයිතිය. එයාගේ ඇල්ම වැඩි වෙන්න ඕනි. හිමිකම වැඩි වෙන්න ඕනි මොනවා විදිහටද? ප්‍රාග්ධනයේ විදිහට. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවුවාම මේක අපි හඳුන්වනවා ප්‍රාග්ධනය කියලා. හරි. එතකොට අපිට දැන් ප්‍රධාන වශයෙන් ගිණුම් දෙකක් හඳුනා ගන්න පුළුවන් වුණා. එකක් තමයි මුදල් කියන වත්කම් ගිණුම, දෙවෙනි එක ප්‍රාග්ධනය කියන හිමිකම් ගිණුම. හරිද? එතකොට ওই ගිණුම් දෙකට වෙන බලපෑම තමයි දක්වන්න යන්නේ. හොඳට බලා ගන්න. මේ තමයි 3.1 මාර්තු 1 වෙච්ච ගනුදෙනුව. මම සරලව ගහනවා ගිණුම මෙන්න මේ T ස්වරූපයෙන් ඔයගොල්ලන්ට අවබෝධ කර ගැනීම සඳහා ඉස්සරහට යද්දී අපි මේක ගැන සංකීර්ණව කතා කරමු. හරි. එතකොට අපි කිව්ව මුදල් ගිණුම අපිට ඕනි වෙනවා. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් නේ. මතකයිනේ? ඒ වගේම ප්‍රාග්ධන ගිණුම ඕනි වෙනවා. හරි. මේ වගේ බලපෑමක් අපි මෙතනම සටහන් කරගමු. මේක ලේසි. මුල් කාලේදී මේ ටික කරලා බලන්න. හරි. මුදල් වැඩි වුණොත් වත්කමක් මුදල් කියන්නේ වත්කමක්. මුදල් කියන වත්කම වැඩි වුණොත් ඒකේ හරපැත්තේ වාර්තා කරන්නේ. මේ වැඩිවීම හරපැත්තේ කියන දෙයට මම හරපැත්ත ධන ලකුණක් යොදා ගන්නවා. හරි. අඩුවීම බැර පැත්තේ. ප්‍රාග්ධනය ගත්තොත් ප්‍රාග්ධනයේ වැඩිවීම බැර ප්‍රාග්ධනයේ වැඩිවීම බැර අඩුවීම හර. හරි. එතකොට දැන් මේ ditth සටහන් කියන දේ තේරුම තමයි ditth සටහන කියපුවම අපිට අදහසක් එන්න ඕනේ සටහන් දෙකක්. එතකොට මේ සටහන් දෙක දැන් දෙකක සටහන් වෙන්නත් ඕනේ. හරි. ඒක තමයි මේ කරන්න යන්නේ. ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යෙදුවනේ. එතකොට මුදල් කියන වත්කම වැඩි වුණා නේ ව්‍යාපාරي. ඉතින් මෙන්න මේ තියෙන මුදල් කියන වත්කම් ගිණුම ඒක වැඩි කරන්න. කීයකින්ද? රුපියල් ලක්ෂ 2කින්. හරි. ඒත් එක්කම අයිතිකරුට ව්‍යාපාරයේ කෙරෙහි තියෙන බැඳීම වැඩි වෙනවා. රුපියල් ලක්ෂ 2කින්. තේරුණා නේද? ඊට පස්සේ කරන්න තියෙන්නේ ප්‍රාග්ධන ගිණුමේ මෙන්න මේ මුදල් ගිණුමේ නම මෙතෙන්ට ගන්න.
ප්‍රාග්ධන ගිණුමේ දාන්න මුදල් කියලා. මුදල් ගිණුමේ දාන්න ප්‍රාග්ධනය කියලා. තේරුණා නේද? ඕක තමයි මේ ද්විත්ව සටහන. මේ ගිණුම්ගත කරන ආකාරය අපෙන් අහන්නේ ද්විත්ව සටහනනේ. ඒ නිසා මේක අපි ලියන්න ඕනි. හර වෙනවා මුදල් ගිණුම ලක්ෂ 2කින්. සාමාන්‍යයෙන් බැර සටහන ටිකක් පන්නල වගේ ලියන්නේ. බැර වෙනවා ප්‍රාග්ධන ගිණුම රුපියල් ලක්ෂ 2කින්. තේරුණා? මේක තමයි ද්විත්ව සටහන. මේ 3යි 1ට අදාළව සිද්ධ වෙච්ච ගණදෙනුව. මාර්තු 2 වෙනිදා රුපියල් 50000ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනීම. සල්ලි වලට අරගෙන භාණ්ඩ තොගයක්. මේක ගිණුම් කරන සමීකරණයේදී අපි කොහොමද කරේ? මුදල් කියන වත්කම ව්‍යාපාරයෙන් එළියට යන නිසා මුදල් කියන වත්කම අඩු කරා. ඒ මුදල් එළියට ගිහිල්ලා ව්‍යාපාරයට භාණ්ඩ තොගයක්. තොගේ කියන වත්කමක් ව්‍යාපාරයේ තුලට එන නිසා තොගේ නැත්තම් වත්කම අපි තොගේ විදියට වැඩි කරා. ඒක නෙවෙයි වත්කමක් අඩු කරා වත්කමක් වැඩි කරා 50000කින්. හරි. මේ ද්විත්ව සටහන් න්‍යාය තුලදී මේ ගණිතන සටහන් කරන්නේ ටිකක් වෙනස් විදියකට. ඇයි එහෙම කියන්නේ? හරි. ද්විත්ව සටහන් න්‍යායයේදී අපි කල්පනා කරලා බලන්නේ මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදියටයි අපි සලකලා බලන්න යන්නේ. තොගේ ඒ කියන්නේ ව්‍යාපාරයේ විකුණන්න තියලා තියෙන භාණ්ඩ. හරි. මේ භාණ්ඩ විකුණපුවාම ව්‍යාපාරයට ආදායමක් එනවනේ. භාණ්ඩ විකිණීම නිසා ආදායමක් එනවා. හරි. ඒ එන ආදායමට අදාළව නේද මේ භාණ්ඩ මිලදී ගන්න දරුව වියදම. නැත්තම් මේ භාණ්ඩ වල පිරිවැය අපිට ගන්න පුළුවන්. තේරෙනව නේද? ඒ කියන්නේ හිතන්න ව්‍යාපාරය ඇතුලේ 50000ක් වටින භාණ්ඩ තිබ්බා. ඒ 50000 තමයි ව්‍යාපාරයේ විසින් ඒ භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා දරුව වියදමනේ. ඒ 50000ක භාණ්ඩ 60000කට විකුණුවයි කියලා කියන්නකො. එතකොට විකුණු ආදායම වෙනවා රුපියල් 60000ක්. ලාභිකුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේක සලකා බලන්න යන්නේ. එතකොට මේ 50000 අපිට අර තොගෙන් අඩු කරලා එහෙම කරන්න බෑ. මේ 50000 අපිට ව්‍යාපාරයේ වියදමක් විදියටයි ගන්න වෙන්නේ. තේරුණානේ මම ඇයි මේක වියදමක් විදියට ගත්තේ කියලා? මොකද මේ වියදම තමයි අපිට ඉස්සරහට මේ භාණ්ඩ විකුණලා එන ආදායමට අදාළව ඒත් එක්ක ගලපන්න තියෙන වියදමනේ. අන්න ඒ නිසා මේක අපි ගැනුම් ඒ භාණ්ඩ ගත්ත නිසා ගැනුම් කියන වියදම් ගිණුමකයි සටහන් කරන්නේ. මුදල් පැත්ත එහෙමම තමයි. හරි. එතකොට ගැනුම් ගිණුම අවශ්‍ය වෙනවා මේ සඳහා. මුදලට සිද්ධ වෙච්ච නිසා මුදල් ගිණුම අවශ්‍ය වෙනවා. හරි. 3යි 2 ගිණුම් දෙක මම ගහ ගන්නවා. එකක් මුදල් ගිණුම. අනිත් එක ගැනුම් ගිණුම. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. වියදමක වැඩිවීම හර අඩුවීම බැර. රුපියල් 50000කනේ අරන් තියෙන්නේ. මුදලට අරන් තියෙන නිසා මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනේ 50000කින්. මුදල් ගිණුම බැර. ගැනුම් කියන වියදම මේ නිසා ජනනය වෙනවා ගැනුම් ගිණුම හර. වියදමක වැඩිවීම හර නිසායි මම මේක හර පැත්තේ දැම්මේ. හරි. ඊට පස්සේ නම් දෙක මාරු කරන්නයි තියෙන්නේ. මෙතන දාන්න මුදල් කියලා. මෙතන දාන්න ගැනුම් කියලා. අපෙන් අහන්නේ ද්විත්ව සටහනනේ. හර වෙනවා ගැනුම් ගිණුම රුපියල් 50000කින් බැර වෙනවා මුදල් ගිණුම රුපියල් 50000කින්. මේ තමයි මාර්තු 2 වෙනිදා ගණිතමට අදාළ ද්විත්ව සටහන. හරි. මාර්තු 3 වෙනිදාට ගියාම රුපියල් 10000ක් වූ ව්‍යාපාරයේ මාසික කුලිය. අපි හිතමු ව්‍යාපාරය කුලියට ගතකොට නැගිල්ලක පවත්වාගෙන යන්නේ. ඉතින් මාස්පතා ඒ සඳහා කුලිය ගෙවීම අවශ්‍යයි. ඒක ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. හරි. ගිණුම් කරන සමීකරණයේ පැත්තෙන් හිතුවොත් මොකද උනේ? කුලිය වියදමක් ගෙවනවයි කියන්නේ හරි මුදල් කියන වත්කම ව්‍යාපාරයෙන් එළියට යනවා. මුදල් අඩු වෙනවා. අපි ගිණුම් කරන සමීකරණයේදී වියදම්යි හිමිකරුටයි කිව්වා. ඒ නිසා හිමිකම අඩු කරා රුපියල් මෙතනට අනුව රුපියල් 10000කින් අපි අඩු කරා.
ඒකයි ගිණුම් කරන සමීකරණයේදී කරේ. නමුත් ඒ විදිහේ දෙයක් නෙවෙයි මෙතන කරන්නේ. මෙතන අපි හිමිකම් ගිණුමක් ඇඳලා ඒක අඩු කරන්න යන්නේ නැහැ. හරි? අපි මෙතන කරන්නේ මේක වියදමක්නේ. අපි කලින් ගිණුම් කරන සමීකරණයේ ඇතුලේ හිමිකම යටතේම තමයි ආදායම් වියදම් ටිකක් දැම්මේ. මතකයිනේ. නමුත් මෙතනදී ඒ ආදායම් වියදම් සඳහා වෙනම ගිණුම් පවත්වාගෙන යනවා. එතකොට වඩාත් පැහැදිලි හිමිකම කියන්නේ ගිණුම් දෙක තුනකට සීමා වෙච්ච දෙයක්. හරිනේ? හරි. හරි. ගිණුම් දෙකක් අවශ්‍යයි කිව්ව එකක් තමයි මුදල් එළියට යන නිසා මුදල් ගිණුම මුදල් එහා මෙහා වීම සටහන් කරන්න මුදල් ගිණුම අවශ්‍ය වෙනවා. කුලිය ගෙවනවා කියන්නේ වියදමක්. ඒ වියදම සටහන් කරන්න වියදම් ස්වරූපේ නැත්තම් කුලිය ගිණුම අපිට අවශ්‍ය වෙනවා. ඔය ගිණුම් දෙක තමයි අපිට අවශ්‍ය වන්නේ. හරි. 3 මුදල් ගිණුම කුලිය ගිණුම. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් වත්කමක වැඩිවීම හර අඩුවීම බැල. කුලී ගිණුම කියන්නේ වියදම් ගිණුමක් වියදමක වැඩිවීම හර අඩුවීම බැල. දැන් කුලිය ගෙවනයි කියන්නේ කුලියක් දරලානේ. ඒ කියන්නේ වියදමක් අපි ඇති කරගෙන වියදමක් දරලා වියදම දරනවා කියන්නේ වියදම වැඩි වෙනවානේ. වියදම අඩුවීමක් කියන්න බෑනේ. හරි. ඉතින් මුදලින් මේක දරන නිසා මුදල් ගිණුම බැර රුපියල් 10000යි. ඒ මුදල් අඩු වෙන නිසා අඩුවීම සටහන් වෙන්නේ බැර පැත්තේ. කුලිය කියන වියදම දැන් ඇති වෙනවා කියන වැඩි වෙනවා 10000කින්. තේරුණානේ මේ? ද්විත්ව සටහන ලස්සනට යනවා. නම් දෙක මාරු කරන්න දැන්. මෙතන මුදල් මෙතන කුලි. ද්විත්ව සටහන මෙන්න මේ විදිහට ලියමු. හර වෙනවා කුලිය ගිණුම. 10000යි. බැර වෙනවා මුදල් ගිණුම. ලේසි නේද? 10000යි. මේ තමයි 3ට අදාළ ගනුදෙනුව. 4 වෙනි ගනුදෙනුව නැත්නම් මාර්තු 4 සිද්ධ වෙච්ච ගනුදෙනුව තමයි රුපියල් 70000කට බහඬ අත්පිට විකිණීම. හරි? විකිණීමක් කියන්නේ අපි කලිනුත් කතා කරා කිසියම් දෙයක් විකුණුවාම ව්‍යාපාරයට ආදායමක් ලැබෙන්නේ. එතකොට විකුණුම් කියන ආදායම් ගිණුම මෙතනදී බිහි වෙන්න ඕනේ. විකිණීම තියෙන නිසා. හරි? දෙවෙනි එක තමයි මේක අත්පිට සිද්ධ වෙන්නේ. අත්පිට සිද්ධ වෙනවා කියන්නේ මුදල් ගිණුම මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕනි කියන දේ. හරි. මුදල් ගිණුමයි විකුණුම් ගිණුමයි තමයි මේ ගැළපිල්ලේදී අපිට හම් වෙන්නේ ගිණුම් දෙක. හරි. 3යි 4 මුදල් ගිණුම හා විකුණුම් ගිණුම. හරි. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක් ආදායමක වැඩිවීම බැර අඩුවීම හර. 70000නේ. ඉතින් අපිට විකුණනවායි කියන්නේ මුදල් එනවා ව්‍යාපාරයට ඒත් එක්කම ආදායමක් බිහි වෙනවා. මුදල් එනවා කියන්නේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම් වැඩි වෙන 70000කින් ආදායමක් ඒ හරහා ජනනය වෙනවා කියන්නේ විකුණුම් ආදායම 70000කින් වැඩි වෙනවා. හරි? මෙතන දාන්න මුදල් මෙතන දාන්න විකුණුම්. හරි. අන්න දිත්ත බලපෑම. දිත්ත සටහනයි අපෙන් අහන්නේ අනුව හර වෙනවා මුදල් ගිණුම 70000කින් බැල වෙනවා විකුණුම් කියන ආදායම් ගිණුම. මුදල් වැඩි වීම පෙන්වන්නේ හර වෙලා විකුණුම් වැඩි වීම පෙන්වන්නේ බැල වෙලා. ඔකයි වෙන්නේ. හරි. මාර්තු 5 වෙනි ගණන් තමයි ඊළඟට අපිට තියෙන්නේ. රුපියල් 80000ක භාණ්ඩ ණයට ගැනීම. හරි. 80000ක් වටින භාණ්ඩ ණයට අරගෙන. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ගිණුම් කරන සමීකරණයේ කරපු දේවල් මතක් කරගෙන මේක කරන්න බෑ. හරි. මෙතනදී ටිකක් වෙනස් ක්‍රමවේදයේ මේ ක්‍රමවේදය අල්ල ගන්න. හරි. හොඳයි. රුපියල් 80000ක භාණ්ඩ ගැනීම. ගැනීම කියන්නේ ගත්තා. ගැනුම් ව්‍යාපාරයට ගැනීමට වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ගැනුම් කියන්නේ අපේ පැත්තේ ව්‍යාපාරයේ වියදම් ගිණුමක්. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. හරි. ණයට ගන්නේ. එතකොට ණයට ගන්නවයි කියන්නේ අපි ණයට කාගෙන් හරි ගන්නවයි කියන්නේ ඒක ගෙවන්න බැඳෙනවානේ. එතකොට බැඳීමක් කියන්නේ අනිත් පැත්තෙන් බිහි වෙනවා වගකීම් ගිණුමක්. එක පැත්තෙන් ව්‍යාපාරයේ වියදමක්.
අනිත් පැත්තෙන් මේක වගකීමක් විදිහට සටහන් වෙනවා. හරි? ඒ වගකීම අපි හඳුන්වන්නේ අපි තව කාට හරි ගෙවන්න ඉන්නවා නම් බැංකු ණයක් හැර වෙන යම් දෙයක් අපි හඳුන්වන්නේ සාමාන්‍ය ණය හිමියෝ කියලානේ. අපි කාට හරි දෙයක් ගෙවන්න ඉන්නවා නම් මේගොල්ලෝ ණය හිමියෝ. හරි? එහෙනම් අපි සටහන් කරමු 3.5 ගිණුම් වර්ග දෙක තමයි ණයට ගැනීම නිසා ගැනුම් ගිණුම ඇති වෙනවා. ඒ වගේම මේක ගෙවන්නනේ බැඳින්නේ අපි ගෙවන්න බැඳෙනවා වගකීමක්. ණය හිමි ගිණුම. ගැනුම් කියන්නේ අර සෙට් පහින් මොන සෙට් එකකටද වෙන්නේ? වියදමක් නේ. අපි ගත්ත නිසා ව්‍යාපාරයට වියදමක් ජනනය වෙනවා. වියදමක වැඩිවීම හර අඩුවීම බැර. ණය හිමි කියන්නේ වගකීමක්. අපි ගෙවන්න ඕනි. වගකීමක වැඩිවීම හර අඩුවීම බැර. වගකීමක වැඩිවීම බැර අඩුවීම හර. හරි? 80000ක බහන්ඩනේ මේ විදිහට අරන් තියෙන්නේ. ඒ අනුව ගැනුම් ගිණුම හර 80000යි. ඇයි ගැනුම් කියන වියදම වැඩි වෙන නිසා ණය හිමි කියන වගකීමත් වැඩි වෙනවා මේත් එක්කම. ඇයි අපි ගෙවන්න බැඳෙනවා නිසා. ඇයි ණයටයි ගත්තේ අපි. හරි? මෙතන දාන්න ණය හිමි. එතන දාන්න ගැනුම්. ඔන්න දිත්ත සටහන් කරා අපි. දිත්ත සටහන ගත්තාම හර වෙන්නේ ගැනුම් ගිණුම හර 80000යි බැල වෙනවා ණය හිමි ගිණුම. හරි? ගැනුම් ගිණුමක වැඩිවීම මේ විදිහට පෙන්වනවා හර කරලා ණය හිමියා කියන වගකීමෙහි වැඩිවීම අපි බැල කරලා පෙන්වනවා. ඕකයි සිද්ධ වුනේ. හරි? මාර්තු 6 එදා සිද්ධ වෙච්ච ගනුදෙනුව තමයි රුපියල් 10000ක් අයිතිකරුගේ පෞද්ගලික පරිහරණයට ගැනීම. හරි. ව්‍යාපාරයේ මුදල් අයිතිකරුයාගේ පාවිච්චියට අරගෙන. හරි. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනේ. මොකද ව්‍යාපාරයේ මුදල්නේ ගන්න. යනවා මුදල් ගිණුම මෙතනදී අපිට වැදගත් වෙනවා. ඊළඟට බිහි වෙන ගිණුම තමයි අයිතිකරුමයි ඇවිල්ලා ගන්නෙනේ. එතකොට අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අයිතිකරු මුදල් ව්‍යාපාරයේ යොදවුවම ප්‍රාග්ධන ගිණුමේ සටහන් කරනවා. මුදල් ව්‍යාපාරයෙන් ගන්නවයි කියන්නේ ඒ යෙදුව ප්‍රාග්ධනයේ කිසියම් අඩුවීමක්. හරි? මේ විදිහට මතක තියාගන්න එක ලේසියි. ප්‍රාග්ධනය අඩු වෙනවා කියන්නේ ප්‍රාග්ධන ගිණුම හරි. ප්‍රාග්ධනය අඩුවීම මේ විදිහට ප්‍රාග්ධන ගිණුමේම සටහන් කරනවා වෙනුවට අපි ඒ වෙනුවෙන් වෙනම ගිණුමක් පවත්වාගෙන ඒකේ සටහන් කරන්න යනවා. ඒකේ නම තමයි ගැනිලි ගිණුම. තේරුණා නේද ඒ ෆ්ලෝ එක? හරි. එතකොට ගිණුම් වර්ග දෙක තමයි 3යි 6 මුදල් ගිණුම පාවිච්චි වෙනවා. මොකද ව්‍යාපාරයේ මුදල් එහා මෙහා වීමක් වෙන නිසා මුදල් ගිණුම ඒ වගේම ගැනිලි ගිණුම බිහි වෙනවා. හරි? අපි මේ ගැනිලි කියලා වෙනම ගිණුමක් බිහි කරගන්නේ ප්‍රාග්ධන ගිණුමේම ඒක සටහන් කරගන්න බැරි නිසා. හරිද? ඒක ප්‍රායෝගික නැහැනේ. හරි. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. ගැනිලි කියන්නේ අපි ප්‍රාග්ධන ගිණුමේ සටහන් කරන්න බැරි නිසා වෙනම යොදාගන්නේ. එතකොට මේ ප්‍රාග්ධන ගිණුමේම ආදේශකයක්. ප්‍රාග්ධන ගිණුමේ වෙන දේවල් මේකෙත් වෙනවා. ප්‍රාග්ධනය වැඩි වුණොත් බැල කරා අඩු වුණොත් හර කරා මේකත් එහෙමමයි. හිමිකම වැඩි වීම බැල අඩුවීම හර. 10000ක් නේ. ගන්නවයි කියන්නේ ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා 10000ක්. මේ නිසා අයිතිකරුගේ හිමිකම ගැනිලි විදිහට 10000ක් අඩු වෙනවා. මේ හිමිකම අඩු වෙලා. තේරුණා නේද? නම් දෙක මාරු කරන්ද මුදල් ගැනිලි යන විත්තුසටම අපිට ලියන්න පුළුවන් හර ගැනිලි ගැනුමුයි පටලවා ගන්න එපා. හරි? ගැනුම් කියන්නේ වියදමක්. අර විකුණුම් එක්ක තමයි ගැනුම් එන්නේ. ගැනිලි කියන්නේ ප්‍රාග්ධනයේ ස්වරූපය. ප්‍රාග්ධන ගිණුම වෙනුවට පවත්වාගෙන යන ගිණුම. ගැනිලි ගිණුම හර රුපියල් 10000යි. මුදල් ගිණුම බැල රුපියල් 10000යි. ඔක තමයි සිදුවීම. මාර්තු 7 රුපියල් 20000ක් වූ මාසික වැටුප් ගෙවීම. අර අපි ඉස්සෙල්ලා කතා කරේ මාසික කුලිය ගෙවීම මේ වගේ ගනුදෙනුවක් තමයි මේ.
20000ක් වූ මාසික වැටුප් ගෙවනවා කියන ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. අනික් අතට වැටුප් විදිහට වියදමක් බිහි වෙනවා ව්‍යාපාරය තුළනේ. හරි. මේක පටලව ගන්න එපා. ගිණුම් කරන සමීකරණය ගැන හිතලා මේක කරන්න යන්න එපා. හරිද? හරි. 3යි 7 20000ක් වූ මාසික වැටුප් ගෙවීම මුදල් වැටුප් ගිණුම් දෙක බිහි වෙනවා. මේ ගිණුම් හඳුනා ගැනීම ඉතා වැදගත්. හරි. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. වැටුප් ගිණුම කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක වැඩිවීම හර අඩුවීම බැර. එකම වගේ ගිණුම් දෙකක්. හරි. 20000ක් වුණේ. හරි. මුදල් අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදලින් ගෙවන නිසා මුදල් ගිණුම බැර 20000යි. වැටුප් ගිණුම හර 20000යි. මොකද වැටුප් කියන වියදම ගිහි වෙනවා. නම් දෙක මාරු කරන්න. හරි. වැටුප් මුදල්. දෙත්ත සටහන තමයි වැටුප් ගිණුම හර 20000යි බැර වෙනවා මුදල් ගිණුම 20000යි. හරියට ඔළුවට ගන්නා. මාර්තු 8 වෙනිදා රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ගත්ත නිසා ව්‍යාපාරයට මුදල් ඇති වෙනවා. මුදල් එනවා. මුදල් කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වත්කම. මුදල් ගිණුමේ නිසා බිහි වෙන්න ඕනි. බැංකු ණය කියන්නේ නැවත එක ගෙවන්න ඕනි වගකීමක්. ඒ වගකීම බැංකු ණයක් නේ ගන්න. බැංකු ණය විදිහට මේක පවත්වාගෙන යන්න පුළුවන්. 3යි 8 මුදල් ගිණුම හා බැංකු ණය කියන ගිණුම් දෙකයි බිහි වෙන්නේ. මුදල් ගිණුම වත්කම් ගිණුමක්. වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. බැංකු ණය කියන්නේ වගකීමක් නෙවෙයි ගෙවන්න ඕනේ මේක. එහෙනම් වගකීමක වැඩිවීම බැර අඩුවීම හර. හරි. රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක්නේ. ඉතින් මුදල් ව්‍යාපාරයේ එනවා කියන්නේ මුදල් ගිණුම හර ලක්ෂ 2යි. ඒ හා සමානව වගකීමක් බිහි වෙනවා කියන්නේ බැංකු ණය ගිණුම බැර වගකීමක් බිහි වෙනවා ලක්ෂ 2යි. නම් දෙක මාර්ක් කරන්න. මුදල් බැංකු ණය. හරි. විත්ත සටහන තමයි හර වෙනවා මුදල් ව්‍යාපාරයේ නිසා මුදල් ගිණුම ලක්ෂ 2යි බැර වෙනවා. ඒ හා සමානයෙන් වගකීමක් බිහි වෙනවා බැංකු ණය. බැංකු ණය ගිණුම ලක්ෂ 2යි. මාර්තු 9 වෙනිදා රුපියල් 10000ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. රුපියල් 10000ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. ස්ථාවර තැන්පතුවක් ආරම්භ වෙනවයි කියන්නේ අපි කොහේ හරි ගිහලා සල්ලි තැන්පත් කරනවා කියන එකනේ. හරි. සල්ලි තැන්පත් කරනවා කියන්නේ ව්‍යාපාරයේ මුදල් ගිණුමට එක බලපෑමක් ඇති කරන නිසා මුදල් ගිණුම එන්න ඕනි. ඒ වගේම මේක අපි ආයෝජනය කිරීමක් කරන්නේ නේ. හරියට අපේ මුදල් ගිහලා බැංකුවේ දානවා. ස්ථාවර තැන්පතුව කියලා ඒකනේ. ඉතින් අපිට බැංකුවේ අපි අපේ නමින් වත්කමක් පවතිනවයි කියන එක නේද මේකේ අදහස. ස්ථාවර තැන්පතුව කියන්නේ අපිට වත්කමක්. ඇයි? ඒකෙන් පොලි ප්‍රතිලාභ ව්‍යාපාරයට ජනනය කරවන නිසා. හරි. ඒ අනුව 3.9 මුදල් ගිණුම බිහි වෙන්න ඕනි. ඒ වගේම ස්ථාවර තැන්පතු ගිණුමක් බිහි වෙන්න ඕනි. ස්ථාවර තැන්පතු ගිණුම. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. ස්ථාවර තැන්පතු කියන්නේ වත්කමක්. ඇයි? ඒ හරහා අපිට අනාගත ආර්ථික ප්‍රතිචාර ජනනය කරන ව්‍යාපාරයේ පාන්නේට තත්ත්වය තියෙන්නේ. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් විදිහට බිහි වෙනවයි. ඒ නිසා තමයි ඒක වත්කමක් වෙන්නේ. හරි. වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. 10000ක ස්ථාවර තැන්පතුවක් නේ. 10000ක් දැන් ව්‍යාපාරෙන් එළියට යනවා. මුදල් ගිණුම බැර. ඒක ස්ථාවර තැන්පතුයි කියන වත්කමටයි යන්නේ. ස්ථාවර තැන්පතුව කියන වත්කමටයි යන්නේ. ඒ නිසා වත්කමක් ඇති වෙනවා. වත්කම හර. නම් දෙක මාරු කරන්න. ස්ථාවර තැන්පතු එතන මුදල්. හරි. මේ තියෙන සටහන් දෙක. දිත්ත සටහන ලියා දක්වන්නයි කියලා කියන්නේ අනුව හර වෙනවා. ස්ථාවර තැන්පතු ගිණුම රුපියල් 10000කින් බැර වෙනවා මුදල් එළියට යන නිසා
මුදල් ගිණුම 10,000කින්. මාසේ සිද්ධ වෙච්ච අවසාන ගනුදෙනුව මාර්තු 10 වෙලා තියෙනවා. රුපියල් 60,000කට බහන්න ණයට විකිණීම. ඉස්සෙල්ලා අපි අත්පිට විකුණන්නේ බහන්න 70,000ක්. දැන් ණයට විකුණන්න යන්නේ. හරි. දැන් විකුණද්දි කොහොමද අපිට විකුණුම් කියන ආදායම ව්‍යාපාරයට බිහි වෙනවා. ව්‍යාපාරයට එනවා ආදායමක් විකුණුම් විදියට. හැබැයි මේක සිද්ධ වෙන්නේ අත්පිට නෙවෙයි. කියන්නේ මුදල් මේ නිසා ව්‍යාපාරයට එන්නේ නැහැ. හැබැයි ලැබිය යුතු මුදල් විදියට ණය ගැතියෙක් වත්කමක් බිහි වෙනවා. තේරුණා? මොකද මේක ණයට කරන්නේ ණයට කියන්නේ ඒ වෙලාවේ මුදල් හම්බෙන්නේ නැහෙනේ. මුදල් ලැබිය යුතුව පවතිනවා. හරි? 3.10 යන මොන ගිණුම් දෙකද බිහි වෙන්නේ? විකුණුම් කියන ආදායම් ගිණුම බිහි වෙනවා. එයාලට කැමති ගිණුමක් උඩට ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ලැබිය යුතුයිනේ මේ මුදල ණය ලැබිය යුතුයි ණය ගැති කියන ගිණුම බිහි වෙනවා. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක් ආදායමක වැඩිවීම බැර අඩුවීම හර. ණය ගැති කියන්නේ වත්කම් ගිණුමක් වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. 60,000කින් හරි. 60,000ක විකුණුම් ආදායමක් විකුණුම් 60,000කින් වැඩි වෙනවා. හරි. විකුණුම් ගිණුම බැර ඒ නිසා එහා සමානෙන් ලැබිය යුතු දෙයක් බිහි වෙනවා. ලැබිය යුතුව දෙයක් පවතිනවා 60,000කින්. ලැබිය යුතු මේක ව්‍යාපාරයට වත්කමක්. ඒකයි අපි හර කරන්නේ. මේක විකුණුම් මේක ණය ගැති. හරි. මොන සටහන් දෙක. විත්ත සටහන ලිව්වොත් හර වෙන්නේ ණය ගැති ගිණුම. ණය ගැති කියන්නේ අපිට ගැතිකම් කරනවා කියන්නේ අපිට දෙන්න බැඳෙනවා. හරි. ණය ගැති ගිණුම 60,000යි. බැල වෙන්නේ විකුණුම් අපිට ආදායමක් ලැබෙනවා විකුණුම් විදියට විකුණුම් ගිණුම 60,000යි. හරි. මේ විදියට තමයි මේ මාර්තු මාසයේ සිද්ධ වෙච්ච ගනුදෙනු වල සටහන දිත්ත සටහන. ඇත්තට මේකයි අපෙන් අහන්නේ. මේකට එකපාර ප්‍රවේශ වෙන්න බැරි නිසා එහෙම ගිණුමක් ගහලා ප්‍රවේශ වුණා. ඒක කට වැඩක් විදියට හෝ විභාගයට කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක හරියට තේරුම් ගත්තා කියන්නේ අපිට මේක මනෝමයෙන් අපිට හිතින් මේක කොහෙ කොහෙටද යන්නේ කියලා හිතා ගන්න පුළුවන් නම් වැඩේ හරි. හරි තේරුණානේ? හරි. මම තව පොඩි දෙයක් කියලා දෙන්නයි යන්නේ. හරි. අපි මෙච්චර වෙලා මුදල් ගිණුම පාවිච්චි කරලා හා විවිධ ගිණුම් පාවිච්චි කරලා ගනුදෙනුවක් වුණාම මේකේ දිත්ත සටහන ටී ගිණුම් ගාලා හදලා කොහොමද දිත්ත සටහනක් ජනනය කරන්න කියලා ඉගෙන ගත්තා. මෙහෙම දෙයක් විභාගෙදී දුන්නා. ඔයාලට දෙනවා මුදල් ගිණුම විතරක්. හරි. මුදල් ගිණුම දෙනවා. දිනක් දාලා වෙච්ච ගනුදෙනු වල සාරාංශයක් මේ ප්‍රාග්ධන ගිණුම විකුණුම් බැංකු ණය ඔය විදිහට මුදලට වෙච්ච දේවල් දාලා මුදල් ගිණුමක් දෙනවා කියලා හිතන්නකෝ. මේකේ ෆෝමැට් එක ගැන වැඩි කලබල වෙන්න එපා. මුදල් ගිණුම කියපුවම තව දේවල් ඇඩ් කරන්න පුළුවන්. මම දැනට බේසික් කියන්නේ. හරි. මේ විදිහට මුදල් ගිණුම දීලා අපෙන් අහනවා මෙන්න මේ දිනයන්හි මොන ගනුදෙනුද වෙන්න ඇත්තේ කියලා. හරි. හරිම ලේසි. අපි මුලින්ම යමු හර පැත්තට. හරි. මුදල් ගිණුමේ හර පැත්තට. මේ නිසා මුදල් වැඩි වීමක් නේ වෙලා තියෙන්නේ. හරි. බැල පැත්ත නිසා මුදල් අඩු වෙලා. පළවෙනි ගනුදෙනුවට යමු. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමට 80000. ඒ කියන්නේ මුදල් ගිණුමේ මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනයේ විදිහට. එතකොට මේක අනිවාර්යයෙන්ම මේ මුදල් හර වෙලා බැර වෙන්න එපා අනිවාර්යෙන්ම යන්න තැනක. ඒක ප්‍රාග්ධන ගිණුමේ බැර වෙලා ඇති 80000ක්. හැබැයි අපිට ඒක දීලා නැහැ. හරි. මේ දිත්ත සටහන නැත්තම් මේ සටහන තමයි ගිහිල්ලා ඇත්තේ. ඉතින් අපිට මේ දිහා බලලා 1.1 ජනවාරි පළවෙනිද සිද්ධ වෙච්ච ගනුදෙනු විදිහට අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 80000ක් යෙදුවා කියලා කියන්න පුළුවන්. තේරුණා නේද? විකුණුම් ගිණුම 1.2 විකුණුම් ගිණුමට 60000ක් මුදල් ගිණුමට හර වෙලා විකුණුම් ගිණුමට එනම් 60000ක් බැර වෙලා ඇති. හරි. විකුණුම් ගිණුමට 60000ක් බැර වෙලා ඇති මුදල් කියලා. හරි. මේ තමයි සටහන් වෙලා තියෙන ආකාරය. ඉතින් මොකද වෙලා තියෙන්නේ? රුපියල් 60000ක විකුණුමක් සිද්ධ වෙලා විකුණුම් ආදායමක් හම්බ වෙලා. ඔක තමයි 1.2 වෙලා කියලා හිතන්න පුළුවන් ගනුදෙනුව විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම බැංකු ණය ගිණුම. මම ගිණුම් ගන්න අවශ්‍ය නැහැ නේද තවදුරට. මුදල් ගිණුම හර වෙලා තව කොහෙට හරි බැර වෙලා ඇති. බැර වෙලා තියෙන ගිණුමේ නම තමයි මේ ලීලා තියෙන බැංකු ණය කියලා. බැංකු ණය බැර වෙනවයි කියන්නේ බැංකු ණය කියන වගකීම වැඩි වෙලානේ. ඒ කියන්නේ
ව්‍යාපාරයට බැංකු ණයක් අරගෙන 1යි 3. හරි. ණය ගැති 50000ක් වැඩි වෙලා. ණය ගැති විදියට ණය ගැති නමින් මුදල් පොත හර වෙලා 50000ක්. එහෙනම් බැර වෙලා ඇත්තේ ණය ගැති ගිණුමට. හරි. එතකොට මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මුදල් හර වෙලා ණය ගැති ගිණුම බැර වෙලා. මම ඒකට ගිණුම ගන්නවා. හරි. ණය ගැති ගිණුම 50000. ණය ගැති කියන්නේ ව්‍යාපාරයට වත්කමක්නේ. ව්‍යාපාරයට ලැබිය යුතු දෙයක්. වත්කමක වැඩිවීම හර අඩුවීම බැර. මේකෙන් මොකක්ද ඔයාලට නියෝජනය වෙන්නේ? ඉදිරිපත් කරන්න පුළුවන්. ණය ගැතියා ව්‍යාපාරයට සල්ලි ගෙවලා. තේරුණා නේද? ඒකයි ණය ගැතිය අඩු වෙලා මුදල් හර වෙලා තියෙන්නේ. මේ වගේ පොයින්ට්ස් පොඩ හිමීට අල්ල ගන්න. හරි? අපි බැර පැත්තට ගියාම තේරෙනවා මේ ඔක්කොම මුදලින් ගෙවීම් සිද්ධ වෙච්ච දේවල්. මුදල් එළියට ගිහිල්ලා මේ නිසා. ගැනුම් ගිණුම 40000ක් මුදල් බැර වෙලා හර වෙලා ඇති ගැනුම් ගිණුමට. හරි? ගැනුම් ගිණුම හර වෙනවයි කියන්නේ ගැනුම් කියන්නේ වියදමක වැඩිවීම හර. ඔහොමයි ගිහිල්ලා තියෙන්නේ ගනුදෙනු. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? රුපියල් 40000ක භාණ්ඩාරගෙන ව්‍යාපාරයට ගැනීමක් සිද්ධ කරලා. ඒකයි මේකෙන් අදහස් වෙන්නේ 1.1. මේ දින වටිනාකම් ගැන වැඩි වද වෙන්න එපා. මම මේක හිතලා එහෙම සාමාන්‍යයෙන් මම නිකන් මේ ගනුදෙනුව මොන වගේ බලපෑමක්ද මේක දිහා බලලා කොහොමද අපි හඳුනගන්නේ කියන දේ ගැන අදහසක් ගන්නයි දාලා තියෙන්නේ. උපකරණ ගිණුම මුදල් බැර වෙලා උපකරණ කියන ගිණුමට හර වෙලා ඇතිනේ. මුදල් බැර වෙලා උපකරණ කියන ගිණුමට හර වෙලා ඇති. එහෙනම් උපකරණ හර වෙනවා කියන්නේ උපකරණ කියන්නේ වත්කම වැඩි වෙලා. එහෙනම් ව්‍යාපාරයට අවශ්‍ය උපකරණයක් අරගෙන සල්ලි තියලා. අපිට මුදලට උපකරණයක් අරගෙන. තේරුණා නේද? විදුලි වියදම් ගිණුම 10000යි. මුදල් බැර වෙලා එහෙනම් විදුලි වියදම් කියලා යම් තැනක හර වෙලා ඇති. විදුලි වියදම හර වෙනවා කියන්නේ වියදමක් වැඩි වෙලා. හරි? වියදමක වැඩිවීම. හරි? එහෙනම් විදුලි වියදමක් දරලා ව්‍යාපාරයේ විදුලි වියදම් විදියට මුදලින් ගෙවන රුපියල් 10000. 1.4. අවසාන වශයෙන් ගැන්නිලි හිමිකම නැත්තම් ප්‍රාග්ධන ගිණුමත් එක්ක එකට යන දෙයක් කියලා මම කිව්වා. මුදල් අඩු වෙලා ගැනිලි ගිණුමට ඒක මේක නම් ගැනිලි ගිණුම මේක ප්‍රාග්ධන ස්වරූපයේ ගිණුමක් කියවනේ. ප්‍රාග්ධනයක නම් වැඩිවීම බැර අඩුවීම හර. ඉතින් ගැනිලි ගිණුමත් ප්‍රාග්ධන ස්වරූපයක් දරන නිසා වැඩිවීම බැර අඩුවීම හර. දැන් මුදල් බැර වෙලා නම් අනිවාර්යයෙන්ම මෙතනට හර වෙලා ඇත්තේ. හර වෙලයි කියන්නේ 5000ක්. හර වෙලයි කියන්නේ ගැනිලි විදිහට හිමිකම අඩු වෙලානේ. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් අරගෙන. මුදල් අඩු වෙලා තියෙන නිසා මම මුදල් අරන් කියලා කියන්නේ. තේරුණා නේද? මේක මෙන්න මේ ආකාරයෙන් ටෙස්ට් කරන්න පුළුවන් තවත් එක් පැත්තක්. මේ ගැන පොඩි අවබෝධයක් තියාගන්න. හැමතිස්සෙම විත්ත සරණ එක තැනකට හරුණා නම් තව තැනකට බැර වෙන්නම ඕනි. ඒ පදනම මත ඉඳලා හරි මේක ඔළුවට ගන්න බලන්න. හරි? මේක ඔළුවට ගත්තාම හරිම ලේසි. හරි. මේ විදිහට 6 වෙනි පාඩම ගණිතනික දිත්ත බලපෑම අපි අවසන් කරනවා. මෙයාට ඉගෙන ගත්තා ගිණුම් වර්ග 5 නැත්නම් ගිණුම් කරන්නේ මූලිකාංග 5 සහ ඒවා ගිණුම් ආකාරයෙන් කොහොමද ඉදිරිපත් වෙන්නේ, අඩු වැඩි වීම ඒ ගිණුම් වල කොහොමද වාර්තා කරන්නේ, ගනුදෙනුවක් සිද්ධ වුණාම ගිණුම් හඳුනා ගැනීම, ඒ වගේ වාර්තා කිරීම, හරබැල හඳුනා ගන්න ආකාරය වගේ සංකල්ප කිහිපයක් මේ ටික නැවත නැවත බලන්න. අපැහැදිලි තැනක් තියෙනවා නැවත නැවත බලන්න. මොකද ඒ කියන concept එක ඒ කියන සංකල්පයත් එක්ක යන්න බලන්න. මොකද මේක තමයි ඉස්සරහට අපි ඉගෙන ගන්න යන්නේ තව දුරට. ටිකක් සංකීර්ණ වෙලා ඉස්සරහට යන එකයි වෙන්නේ. හරි. මේ විදිහට මේ පාඩමට අදාළ වීඩියෝ එක මම අවසන් කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මූලික සටහන් පොත්, මූලික ලියවිලි, අර මම කිව්ව ක්‍රියාදාමයේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම, අර ගනුදෙනු වලින් පටන් අරන් මම යන්නේ මෙහෙම දිගට මේක. ඒ ක්‍රියාදාමයේ එක තැනක දෙයක් විතරයි මේ. හරිද? තව තැන් කිහිපයක් තියෙන ඒවත් ටච් කරන්න අපි යනවා. ඊළඟ වීඩියෝස් වලින් ඒ ටච් කරන්න අවශ්‍ය තැන් අරගෙන ඉන්නේ බලාපොරොත්තු වෙන්නේ. ආයුබෝවන්.